අද 2021 මාර්තු 14 ඉරිදා සිරස්තල මොරවකින් කොවිඩ් ආසාදිතයින් 51ක් හමු වේ. නගරයේ කඩසාප්පු වැසී උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ කල්යයි. සීනි බදු වංචාව සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න විපක්ෂයෙන් ඉල්ලීමක්. රජයේ පාලන මිලට සහල් විකුණන්න බෑ. මිල ඉහළ යා හැකි බව වෙළඳුන් කියයි. පොන්නිහාල්වත් කියහල්ලා මේ ක්‍රමවේදය මැඩපැත්තුවේ නැත්නම් තව සතියක් දෙකක් යද්දී සම්බ කිලෝයක් රුපියල් 160කට විතර මිලදී ගන්න. අසත් සාලිගේ මතභේදාත්මක ප්‍රකාශය විමර්ශනය කරන්න CID කණ්ඩායමක්. සාලි කුරුදුවත්ත පොලිසියට ප්‍රකාශයක් දෙයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 12 ඉක්මවයි. ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් මිය යාමත් සමග ජෝර්දානයේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි. Prime time with Vasanthi Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙවර අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු මාසයේදී නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ හෙට දින දිවෙන සියලුම පාසල් විවෘත කරන බවයි. නමුත් බස්නාහිර පළාතේ හෙට දින ආරම්භ කෙරෙන්නේ පාසල්වල 5, 11 හා 13 යන ශ්‍රේණි පමණයි. The big story. බස්නාහිර පළාත හැර සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු පසුගිය ජනවාරි 11 වනදා ආරම්භ කිරීමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන බැවින් පෙබරවාරි 25 වන දින නැවත නිවාඩු ලබා දුන්නා. ඒ අනුව හෙට දින දිවයිනේ සියලුම පාසල් විවෘත කරනු ලබනවා. නමුත් හෙට දින සිට බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණයි. සෙසු සියලු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 19 වෙනිදායි. මාර්තු 15 බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම 5, 11, 13 ශ්‍රේණි පමණක් පටන් ගන්නවා. ඊට පස්සේ සිංහල දමිළ අවුරුද්දෙන් පස්සේ අප්‍රේල් 19 මුළු රටේම සියලුම පන්ති සියලුම ශ්‍රේණි ඒවා පැහැදිලිව අපි ආරම්භ කරනවා. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. මේ අතර ගුරුවරුන්ට කොවිඩ් මර්ධනය සඳහා වන එන්නත ලබා දීම කඩිනම් කරමින් පාසල්වල සියලු ශ්‍රේණි එකවර ආරම්භ කරන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා දැන් පාසල් ආරම්භ වීමට පෙර අඩුම තරමේ දැන් ගුරුවරුන්ට මේ කොවිඩ් පාලනය සඳහා වන එන්නත ලබා දී යුතුව තිබුණා. අඩුම තරමේ 2,47,000 ගුරුවරු ඉන්නවා. අඩු ගන්න ඒ ගුරුවරුන්ගේ වයස් කාණ්ඩයක් අනුවාරි ක්‍රමානුකූලව ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් සකස් කළ යුතු තිබුණා. ඒක නිසා ගුරුවරුන්ට යම් කිසි ප්‍රමුඛතාවයක් දීලා මේ එන්නත ලබා දීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. විශේෂ රාජ්‍ය සංචාර සඳහා කෙටි කාලිනව විදේශගත වන පුද්ගලයන් යලි දිවයිනට පැමිණීමෙන් පසු නිවෙස් තුළ නිරෝධායනයට අවසර ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු කොවිඩ් මර්ධන එන්නතක නිර්දේශ කරන ලද මාත්‍රා ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ලබාගෙන නැත්නම් ඔහු නිරෝධායනයෙන් නිදහස් කරන බවද එහි සඳහන්. විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර හෝ ව්‍යාපාරික කටයුතු සඳහා කෙටිකාලීනව විදේශගත වන ශ්‍රී ලාංකිකයින් හෝ විදේශ ජාතිකයින් යලි දිවයිනට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් මාර්තු 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනෙන් පිටව යාම සහ යලි දිවයිනට පැමිණීම අතර කාලය දින 4ක් හෝ ඊට අඩු නම් ගුවන්ගත වීමට දින 4ක කාලයක් තුල සිදු කරන ලද PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු වනවා. එසේ නොමැතිනම් පැය 48ක කාලයක් තුල සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවක් මගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු බව එහි සඳහන්. අනතුරුව දිවයිනට පැමිණි වහාම දිවස තුල ස්වයං නිරෝධායනයට යොමු විය හැකියි.
දිවයිනට පැමිණ දින 5ත් දින 7ත් අතර කාලය තුල PCR පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එමකින් ආසාදිත නොවන බව තහවුරු වූහොත් 7 වන දිනයෙන් පසු ස්වයං නිරෝධායනය අවසන් කෙරෙනවා. කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු කොවිඩ් මර්ධන එන්නතක නිර්දේශ කරන ලද මාත්‍රා ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ලබාගෙන ඇතනම් ඔහු නිරෝධායනයෙන් නිදහස් කරන බවද එහි සඳහන්. ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී දකුණු අප්‍රිකාවේ දැනට පැතිර යමින් තියෙන COVID-19 ප්‍රභේදය හඳුනා ගන්නවා. මේ COVID-19 ප්‍රභේදය හඳුනා ගැනීමෙන් අපිට නැවත නැවතත් අවධාරණය කරන්නේ ලංකාව තුලට ඕනෑම මොහොතක දකුණු අප්‍රිකානු ප්‍රභේදයක් ඇතුළු වීමේ අවදානම තියෙනවා කියන එක. ඒ වගේම අපි දැනට භාවිතා කරන එන්නත මේ ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ලෝකේ තවමත් පර්යේෂකයෝ නිසියාකාරව මතපල කරලා නැහැ. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරගත යුත්තේ අපිට තියෙන එකම විසඳුම එන්නත් වැඩසටහන පමණක් නෙමෙයි කියන එක. ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති ඉතා දැඩිව පිළිපදිමින් COVID-19 පාලනය සඳහා මීට වැඩි අවධානය යොමු කරන්න ඕන කියන එක අපි අවධාරණය කරනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයින් හා වෙනත් විදේශිකයන් දිවයිනට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ද නිවස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. විදේශගතව සිට පැමිණි 33 දෙනෙකුද ඇතුළුව කොවිඩ් ආසාදිතයන් 314 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගනුණා. මොරවක නගරයේ ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණ 295කදී 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවක සේවකයින් හා වෙළඳසල් සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු වීම හේතුවෙන් නගරයේ වෙළඳසල් දින 3කට වසා දැමීමට තීරණය කෙරුණා. මොරවක සතිපොළද යලි දැනුම් දෙනතුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය දින 3ක කාලය තුල පමණක් ආසාදිතයන් 6 දෙනෙකු එම වෙළඳ කලාපයෙන් වාර්තා වීම විශේෂත්වයක්. මේ වන විට කටුනායක සහ බියගම නිදහස් වෙළඳ කලාප දෙකෙහි රෝගීන් 1037කට ආසන්න ප්‍රමාණයක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ආයතනවල පාලනාධිකාරියට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය නිර්දේශ නොසලකා නිෂ්පාදන ජාත්‍යයන් සපුරා ගැනීම වෙනුවෙන් වැඩ කරනවා. ඒ හේතු කොටගෙන දැන් මේ වෙනකොට වෙළඳ කලාප තුල ආයතන මට්ටමින් කොරෝනා පුකුරු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා සියලු වෙළඳ කලාපවල සේවක සේවිකාවන් ආණ්ඩුව මැදිහත් වෙලා PCR පරීක්ෂණය කළ යුතුයි. වවුනියාවේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 700කට ආසන්න පිරිසක් එහි සේවයේ නියුතු වන අතර ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කොවිඩ් ආසාදිතයන් හමුවන සංඛ්‍යාව අඩු වෙද්දී ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාවත් ඒ හා සමානව යම්කිසි අඩුවීමක් වෙනවා. හම්බු නැති වුණත් අපි අනිවාර්යයෙන්ම ඉලක්ක කරගෙන යම් යම් ප්‍රදේශ අපිට කොවිඩ් ආසාදනයක් විය හැකි ස්ථාන කරනවා ලබනවා. කෙසේ වෙතත් ඇත්ත තත්ත්වය ඇවිල්ලා ඔය යම්කිසි ආකාරයක අඩුවීමක් තිබෙනවා නැතුව නෙමෙයි හංගණ්ඩවත් සංඛ්‍යාව අඩු කරලා පෙන්වන්නවත් එවැනි දෙයක් නෙමෙයි. යම්කිසි ආකාරයක ජනතාව COVID-19 රෝගය පිළිබඳව සුළුවෙන් සිතන තත්වයක් ඒ වගේම නිරෝධායන රීතිය අනුගමනය නොකිරීමේ තත්වයක් මෙවන විට අවධානයට ලක් වී තිබෙනවා. මේ රෝගය පිළිබඳ අවධානම තවම දුරු වී නැහැ. මේ නිසා අදාළ සෞඛ්‍ය සිරිත් විරිත් පුරුදු ඒ ආකාරයටම ජනතාව විසින් අඛණ්ඩව අනුගමනය කළ යුතුයි. අදත් කොවිඩ් ආසාදිතයන් 142 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 87742ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 84648 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමා අවසන් කර තිබෙනවා. ඒ අනුව රෝහල්ගත ආසාදිතයන් ගණන 2568ක්. කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 526 දක්වා ඉහළ ගියේ තවත් මරණයක් ඊයේ වාර්තා වීමත් සමගයි. කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා තෝරාගත් මඩකලපුව ඔට්ටමනවඩිහි මෘතදේහ භූමදානය කිරීමේ කටයුතු නිරීක්ෂණය හා එහි නිලධාරීන් සමග පැවති හමුවකට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක් වුණා. මේ දක්වා මෘතදේහ 45ක් මෙම ස්ථානයේ භූමදානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළා. ඒ අතරට කිතුණු ආගමිකයෙකුගේ මෘතදේහයක්ද එම ඥාතීන්ගේ ඉල්ලීම පරිදි එහි භූමදානය කළ බව ඒ මහතා පැවසුවා. කොළිය කොවිඩ් ආසාදිතයන් ගණන අද කෝටි 12 ඉක්මවා ගියා. ඒ අතර ඔක්සිජන් හිගයකින් කොවිඩ් රෝගීන් 7 දෙනෙකු මේ යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජෝර්දානයේ අම්මාන් අගනුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර මාතෘ හා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු කිහිපයක
ඔක්සිජන් හිඟවීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ එරට සෞඛ්‍ය ඇමතිවරයා ඊයේ සියදුරෙන් ඉල්ලා අස්වුණා. නොව කොවිඩ් ආසාදිත සහ මරණ ලයිස්තුවේ දෙවැනි තැන පසුවන බ්‍රසීලයේ ගෙවුන දිනේත් ආසාදිතයින් 70,000 ඉක්මවා වාර්තා වුණා. රට තුළ මෙවන් අසීරු වාතාවරණයක් පැවතියත් දෛනිකව එරට ප්‍රධාන නගරවල අනවසර සාද පැවැත්වුණු බව හෙළි වූ අතර මේ තත්ත්වයේ මත එම සාද වටලා පිරිස අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගනිමින් සිටිනවා. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමූ පළමු රාජ්‍ය වන ඉතාලිය හෙට සිට නැවතත් පූර්ණ වශයෙන් රට වසා දැමීමට සූදානම් වනවා. කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ලක් මේ වන විට ඉතාලිය පුරා පැතිරෙමින් පවතිනවා. ඒ අනුව ඉතාලිය තුළ නැවතත් ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ අනුව ඉතාලි භූමියේ 80%කට වැඩි ප්‍රමාණයක් රතු කලාප ලෙස නම් කර තිබෙනවා. මෙම රතු කලාප තුළ සංචරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා වගේම ආහාර ද්‍රව්‍ය විකුණන ස්ථාන, ෆාමසි, රෝහල් හැර පාසල් ඇතුළු අනිකුත් සියලුම වාණිජ කටයුතු හෙට සිට නතර කර තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට කෝටි 12 ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත මරණ 26,61,000කට අධිකයි. සීනි බදු පහළ දැමීමෙන් රජයට සිදු වූ අලාභය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගායන්ත කරුණාතිලක මහතා පවසනවා. කෙසේ වෙතත් කුඩා වැවිලි භෝග බගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව සීනි බද්ද අඩු කළ පරිද්දෙන්ම යහපාලන ආණ්ඩුවද 2016 වසරේදී සීනි බද්ද රුපියල් 30 සිට ශත 25 දක්වා අඩු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ අදහස්. ආයතන ලයිස්තුවක් තියෙනවා. ඒ ආයතන තියෙනවා 67ක්. වැඩියෙන්ම සීනි ගෙන්නන්නේ පිරමිඩ් බිල්මා ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ සජාත් මුසුගේ කම්පැනි. දැන් මේ වාර්තාවෙම කියනවා කස්ටම් ඩිරෙක්ටර් සීනි වල බද්ද අඩු කරන දවසේ රුපියල් 50 725ට අඩු කරන වෙලාවෙත් ස්ටොක් තිබුණයි කියලා විල්මා ආයතනයේ විතරක් මෙට්‍රික් ටන් 8237ක්. සීනි අවශ්‍යතාවයක් හදිසි පැන නැගිලත් නැහැ. මෙතන තමයි රහස තියෙන්නේ. සීනි බදු අඩු කරයි කියලා බදු වංචාවක්. මේ බදු සහනය දුන්න එකට බදු වංචාවක්. හෙට කණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි කරනවා රුපියලකින් තෙල් ලීටර එකක්. එතකොට ලංකාවේ සෙට් කීයක් තියෙනවද සමන්? 1000ක් 2000ක් තියෙනවා. එතකොට සෙට් හිමියන්ට කොච්චර ලාභයක් තියෙනවද? එතකොට ඒකත් වංචාවක්. සිගරට් ඒජන්ට්ලා ගාව සිගරට් තියෙනවා. වැඩි කරා මේගොල්ලන්ට ලාභයක් එනවා. එහෙනම් ඒකත් වංචාවක්ද? බදු වැඩි කරාම යම් පුද්ගලයෙක් ලාභ ලබනවා. ඒ වගේම බදු අඩු කරාම යම් පුද්ගලයෙක් පාඩු ලබනවා. මේ හදන අලුත් බිල් එක මේ විල්මා ආයතනයේ සජාත් මෞසූම් තමන්ගේ සීනි සතුසොට 127ට විකුණලා රුපියල් 50ක ලාභයක් හැම සීනි කිලෝකින්ම හොයලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් තොත්ත බබෙක්. එයා දන්නේ නැහැ එයාගේ ගැසට් නිසා මුදල් ඇමති හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගැසට් නිසා මෙහෙම පිරිසක් ජාවාරමක් කරන විත්තිය ඒගොල්ලෝ දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේවායින් අයුතු ලාභයක් ලබනවා කියලා දැනගත්තා නම් එයාගේ account නවත්තලා account freeze කළා ඒ සල්ලි රඳව ගැනීමේ වගකීම ඒගොල්ලන්ට තිබුණා. දැන් මේ මංකොල්ලේ කන්න ඉඩ දීලා ඇඟ බේර ගන්න හදනවා නම් ඒගොල්ලොත් ඒ හුරුන්ගේ කොටසක් කියලා අපිට නිගමනය කරන්න වෙනවා. බදු වංචාවක් කියන එක වැරදි වචනය. යම් කිසි විදිහේ එතන යම් කිසි විදිහේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ හැබැයි වංචාවක් කියලා බදු වලින් වංචා කරන්න බෑනේ. බදු වංචා කරන්නේ බදු නොගෑ ඉන්න. ඉතින් ඒක සීනි වංචාවක් කියන එක අපි ඔප්පු කරගන්න ඕනේ. උසාවියට ගිහිල්ලා ඉන්න කණ්ඩායමක් දැන්. උසාවිය තීන්දුව කරයි මේක වංචාවක්ද කියලා. සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේද දෙකම එකයි. මෙතනත් මොකද උනේ? මෙතනත් උනේ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා. උඹගේ 500 ඔන්න අයිතුණා. දැන් ඔන්න අපිට පේනවා. දැන් ඔන්න අද බලා ගන්න පුළුවන්. මේ හොර සීනි කෑවේ කවුද කියලා. දැන් ඉන්නවා සෙට් එක දත මැදගෙන සීනි වංචාවක් උනේ නෑ කියලා කියනවා. දැන් විවිධ තර්කයේ මේ සීනි වංචාව යටවවා ගන්න. මේ සිදු කරපු ජාතික අපරාධය ගැන ඒ වගේම අහිංසක ජනතාවගේ බදු මුදල් ගසා කෑමට කටයුතු කිරීම ගැන වියත් මගට අත පිහිද ගන්න පුළුවන් කමක් නැහැ. මේ මහ පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒ සඳහා පිළිගත් පුද්ගලයන් පත් කිරීමත් ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ වගේම වහම මේ ගැන ඕහාරික විගණනයක් පවත්වන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. 2016 3 වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක්. මේක නැවත වරක් 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. 29.75ක් බද්ද අඩු කරා. ජනතා විමුක්ති පෙරමුණයි ඔය සමගි ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණානේ අධිකරණය යන්න. නීතිය ක්‍රියාත්මක කරාද? ඔහොම බැලුවොත් මේ රටේ ජීවිතේ කවදාවත් බදු මුදල අඩු කරොත් කියයි රජයට බද්දක් අහිමි වුණා කියලා. එවනම් කවදාවත් මේ රටේ බදු අඩු කරන්න වෙන්නේ නැහැ වැඩි කරන්න වෙන්නේ.
ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයේ සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. මේ අතර අසත් සාලි මහතා ඊයේ රාත්‍රියේ කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. මෙරට නීතිය සම්බන්ධයෙන් අසත් සාලි මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මතභේදයට තුඩු දුන්නා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරාද? අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට. ඔයගොල්ලෝ නීතිය ඕගොල්ලන්ට. අපිට කුර්ආනයයි හදීසයයි ශරියයි තමයි අපේ නීති රීති නම් අපි ඒක දරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි. සාසාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. අනිවාර්යයෙන් සියඩේ දැනුවත් තියෙනවා මම පුද්ගලිකව රටේ නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. ඕනම රටක නීති පද්ධතියක් තියෙනවා. රටේ ප්‍රධානියාගේ පටන් අවසාන පුද්ගලයා දක්වා හැම කෙනෙක් ඒ නීති පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතු ජීවත් විය යුතුයි. කාටවත් ඕන විදියට වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්න අපි කිසිම ඉඩක් තියන්නේ නැහැ. මෙවන් පසුබිමක අසත් සාලි මහතා ඊයේ රාත්‍රියේ කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් අතර පසුව ඔහු පැවසුවේ රටේ නීතියට එරෙහි ප්‍රකාශයක් තමා නොකළ බවයි. මේ වෙනකොට CID කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා අපි ආවා අපේ වසමේ තියෙන පොලිසියට. ඒකම මම අද අවශ්‍ය ඉඳලා ගහනවා ඩිරෙක්ටර් CIDට. එතුමා ආන්සර් කෙරුවේ නැහැ. ඉතින් එක රට එක නීතියක් ඒක තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා පොලිසියෙන් මට එන්න කිව්වා නම් මම ඒකට ගිහිල්ලා මගේ කරුණ දෙනවා. මිනිස්සුගේ පිළිගන්න නීතිය මොකක්ද? දැන් අපේ ආගම කියලා කියන්නේ ඒකනේ අපේ පළවෙනි නීතිය. ආගම කියන්නේ කුර්ආන එකයි හදීස් එකයි. සිංහල ජනතාවට බෞද්ධ දර්ශනය. ඒක පිළිපැද්දාම ඇති ඔය රටේ නීතිය මේ කරන්නේ. මේ රටේ නීතිය අපි ගණන් ගන්න නැහැ කියලා කිව්වද? අපි කිව්වේ ඕගලන්ගේ නීතිය ඕගලන්ට අපේ නීතිය අපිට කියලා කිව්වේ මොකද්ද? ඒක වරද්දලා පටවල අසත්සාලි මේ රටේ නීතිය ගරු කරන්නේ නැහැ කියලා කිව්වයි කියලා දැන් මේක සම්පූර්ණ බොරුවක් නේ. කෙසේ වෙතත් අසත් සාලි මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රකාශය මගින් ජාතීන් අතර ආගම් අතර ඉදිරිවාදිකම් ඇතිවෙන ආකාරයේ කටයුතු සිදුවී තිබේදයි මේ මගින් විමර්ශනය සිදු කරනු ලබනවා. පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ මුස්ලිම් දේශපාලඥයන් කිහිප දෙනෙකු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද ඇඹුල්දෙණියේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමතිතුරෙන් ඉවත් කර දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේද මුස්ලිම් ඇති ඇමතිවරුන්ගේ බලපෑම මත බවයි. මේ රටේ වගකීම දරන අධිකරණ ඇමතිවරයා විදිහට මේ රට බෝම්බ පුපුරලා ලේවලක් කරන්න සූදානම්ෙන් ඉන්න සහරාන්ලගේ කල්ලිය 32ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක් නැහැ කියපු, එක වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ් බදුරුද්දීන්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජබිර් රහ්මාන්ගෙන්, රාජිද සේනාරත්නගෙන් අපි අහනවා. එදා පාස්කු ඉරිදා වියගිය 271ක් ජනතාවගේ ජීවිතවලට ඒගොල්ලෝ වගකීම බාර ගන්නවා කියලා. එදා පාර්ලිමේන්තුවේ හිටියා මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු 17 දෙනෙක්ගේ කණ්ඩායමක්. ඒ 17 දෙනාගේ කණ්ඩායමේ දාගමැතිට බල කරා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධූරෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුව ඉවත් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට කවදාවත් ඉතිහාසය අනුවම රටට වැඩි වටින්නේ බහුතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි වෙයි කියලා තියෙන බය නිසා එදා රනිල් වික්‍රමසිංහට සිද්ධ වුණා අන්තවාදී ජාතිවාදී මුස්ලිම් මන්ත්‍රීවරු 17 දෙනාගේ නියෝගය ක්‍රියාත්මක කරලා මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කරන්න. පොලිසියට බලය තියෙන පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයපු දේශපාලන නායකයෝ කවුද කියලා හොයාගන්න. ඒක පොලිසිය හොයන්න ඕනේ නැහැ. මේක මම කිව්වා පාර්ලිමේන්තුවේ. මේක මෙහෙයුවේ රිෂාඩ් බදුරුද්දීන් කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙයුවේ හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙවන්න මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරේ මුජබිර් රහ්මාන් කියලා මම දැනුත් කියනවා. ඒ වගේම එදා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කරුවේ අසත් සාලි කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකද්ද මේක හොයාගන්න පොලිසියට තියෙන ප්‍රශ්නේ?
සතියට එක් දිනක් නැතිනම් පොහොය දිනේ හෝ අනිවාර්යෙන්ම පන්සල් යමින් බෞද්ධයන් ආගමික බැඳීම ශක්තිමත් කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මාදම්පේ අද පැවති උත්සවයකදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පුත්තලම මාදම්පේ ගල්බුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණියා. අනතුරුව විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමත් ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකර තොරණ සහ විෂ්ණු දේවාලය විවෘත කිරීමත් සිදු කෙරුණා. ජනතාවට නව පරපුරට ආගමින් ඈත් වෙන්න නොදී ආගම හා පන්සල හා බැඳිලා ඉන්න සමාජයක් ගොඩනැගීම අපේ වගකීමක් වශයෙන් මම දකිනවා. පන්සලෙන් අපි ඈත් වුණොත් වෙන්නේ ඊට වඩා නස්පත්තියක් රටට. බෞද්ධයන් පන්සලට යන්න නියමයක් නැහැ. ඕන නම් යනවා නැත්නම් නිකයි. හැබැයි ඉරිදට පල්ලියට යන එක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඉතින් මම හිතනවා අපි අනිවාර්යයෙන්ම සතියට සැරයක්වත් රුගානේ මාසයකට සැරයක් පොයේ දවසේ වත් ඒක වෙන් කරගත යුතුයි. සිළුම දරු පිරිසත් එක්ක පන්සල් යන පන්සල හා සමග සම්බන්ධය අනිවාර්යයෙන්ම ඇති කර ගැනීමට පියවර ගැනීම අපේ යුතුයකමක් වගකීමක් වශයෙන් අපි දකිනවා. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයාට ක්‍රියාත්මක කළ හැකි වන ආකාරයේ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද හම්බන්තොටදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මෙමගින් දූෂණ වංචා බරපතල ආකාරයෙන් සිදුවිය හැකි බවයි. ඊයේ පෙරේද දවසක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා. ඇමතිවරයාගේ අවසර අවශ්‍යත් නැහැ. කැබිනට් මණ්ඩලයේ අවසරය අවශ්‍යත් නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ඒ දෙගොල්ලොන්ට කතා කරගෙන මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට හැකිවන ආකාරයට දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? මේකෙන් සිදුවන්නේ කැබිනට්ුවේ සිටින සියලුම ඇමතිවරු අගමැතිවරයා ඇතුළුව සියලුම ඇමතිවරු කිසිම බලයක් නැති පමයින් ගානට වැටෙනවා. මේ කරන්නේ සංවර්ධන ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමවත් ඉක්මන් කිරීමවත් නෙවෙයි. මට පේන ආකාරයට මේ හදන්නේ සීනි හොරකමෙන් කෝටි 1590ක් හොරා කෑව ගසා කෑව වගේ මේ ගසා කෑමකටයි මේ ලෑස්ති වෙන්නේ. බෙල්ලන්විල අත්තිඩිය අබේ භූමියේ වගුරු බිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. මේ අතර අදත් ස්ථාන කිහිපයක සිදු වූ වන විනාශයන් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණා. කතරගම පූජා භූමිය ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිර වන බව පවසමින් ඒ අවට සහ මැණික්ගඟ දෙපස ඇති ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අවුරුදු 150ක් 200ක් වෙන ගස්. ඒකට අවුරුදු කීයක් මේ එලිපෑඩ් එකේ චොපර් දාවද? දැන් මේ අතුවා තියෙන්නේ. චොපර් 3 මේක නවත්තලා තියෙනවා. එලෙස කපා ඉවත් කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික්ගඟද අද වන විට අපවිත්‍ර වී තිබෙන්නේ මෙලෙසින්. පුදබිමට සෙවණක් වූ මේ රූස්ස ගස් කපා ඉවත් කිරීම නිසා එහි පැමිණෙන බැතිමතුන් සහ වෙළඳ ප්‍රජාව අද වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ජක්වත් මුකුත් නැහැ අවුව පේන්නේ මේ ගස් කපනගේ මාර මේකක් තියෙන්නේ නැහැ. බඩාවමට දඩුවම් දෙනකොට ඒ දඩුවම් අපිට ලැබෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. අපි නම් දවසකට ඇවිල්ලා යයි ඔලුවට වහගෙන හරි මේවා ඉන්න මිනිස්සුන්ට ඊට වැඩිය. අනිත් එක මේ රටේ දේවල් මේ නාස්ති වෙලා යන්නේ නේ. එමෙන්ම අම්පාර ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අයත් සෙංගමුව කරංකෝව උරුකුමලේ සහ ආමට්ටුවන් යන රක්ෂිත ප්‍රදේශයන්හි සිදුවන වන විනාශයන් පිළිබඳ තොරතුරු අද දිනට වාර්තා වුණා. රක්ෂිතයේ තනින් තන අක්කර 20කට වැඩි ප්‍රදේශයක කිසියම් පිරිසක් විසින් ගස් කපා එලිපෙහෙලි කර ඇති අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මාතලේ නකල්ස් කඳුමුදුනේ පිටවල පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් හා වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ නිහඬ විරෝධතාවයක නිරත වුණා. එම පද්ධතියේ පවතින ශ්‍රී ලංකාවටම ආවේනික සතුන් සහ ශාක ආරක්ෂා කර ගැනීමට ඉඩ දෙන ලෙස බල කරමින් ආර්ථිකයෙන් පාර සංවර්ධනය කිරීම වෙනවා. හරි. ඒකේට අරන් තියෙන ගල් ටික පතනේනේ. නෑ. එක ගහක් විතර කැපුණා. අනිත් ඒවා අතු කීපයක් ඇදලා තියෙනවා. ඔබතුමා වගකීමෙන් කියන්නේ එක ගහයි කැපුණේ කියන්නේ. ඔව්. දැන් ඔයගොල්ලෝගේ වාර්තාව මම කියුවා. ඒක තියෙන සෙන්ටිමීටර 20ක වටත් ප්‍රමාණය ඇති එක ගහක් තියෙනවා. අපිම මුල් හොයාගත්ත මෙතන 5ක්. මේ මුණා වක්නික් මුණා. ඔයගෙනම දැන් දෙන්නයි වගේ. මිනිහෙක්ට ගහක කොල්ලක වටිනකම තේරෙන්න ගහකොළ නැති වෙන්න ඕන.
මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අබේ භූමියේ වගුරු බිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද අත්අඩංගුවටපත් වුණා. ඒ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක්ද සමගින්. සැකකරුවන් නුගගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව සහල් තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් වෙළඳුන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යා හැකි බවයි. අද රජය විසින් සහල් වලට පනවලා තියෙනවා පාලන මිලක්. සම්බා කිලෝයක රුපියල් 98ටත්, නාඩු කිලෝයක රුපියල් 96ටත්, සුදු රතු 93ටත්. නමුත් ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් අපිට ලබා දෙන මිල සම්බා කිලෝයක රුපියල් 140කුත්, නාඩු කිලෝයක රුපියල් 106කටත්, සුදු රතු රුපියල් 106කටත්, අද වෙළඳ පොලේ කීරි සම්බා රුපියල් 180කට වගේ ගානකට තමයි අපිට නිකුත් කරන්නේ. නමුත් අපේ කඩේට ඇවිල්ලා පාරිභෝගිකයන් සහල් ගන්න ආවහම ඒ ප්‍රධාන පෙළේ හාල් හිමියන් විසින් අපිට එවන මිල ගණන් රජයේ මිල තමයි ගහලා තියෙන්නේ. ඒතකොට පාරිභෝගිකයෝ අපෙන් අහනවා මොකද මේ මිල මිටිය ගහලා තියෙද්දි ඕගොල්ලන් මෙච්චර මිලක් අපෙන් ගන්නෙ කියලා. ඔවුන් සිද්ධ කරන්නේ 98කට අපිට බිල් කරනවා ප්‍රවාහණය කියලා වෙනම ගාණක් එකට එකතු කරලා තියෙනවා. අර ඒ ප්‍රවාහණය එකතු කරාට පස්සේ රුපියල් 140ක් වෙනවා සම්බ කිලෝ එක. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහත්තුරුන් වැටලීම් සිදු කරනවා. ඒ වැටලීම් සිදු කිරීමේදී සිද්ධ වෙන්නේ ඒ පාලන මිලට සඳහන් කරපු මිලට අපිට අලෙවි කරන්න බැරි නිසා ඔවුන් අපිව වැඩි මිලට වික්ක කියලා අපිව අල්ල ගන්නවා. ඉතින් ඔවුනුත් දන්නව ඇත්තම තත්ත්වේ. මෙච්චර කල් කන්නයක් ආවම හාල් හිඟියක් ආවේ නැහැ. නමුත් මන් දකින්නේ දැනට හිඟියක් තියෙනවා කියලා කියනවා. දැන් තියෙන දැනුම අනුව හාල් වී තියෙන්න ඕනේ. නමුත් දැනට වී නැහැ. හිඟියක් පෙන්වමින් සහ නැත්නම් ඇත්තරම නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැඩි මිලට එන්න ප්‍රයිස් එක වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. දැන් අපි කියන්නේ රජයේ මේ දාලා තියෙන කන්ට්‍රෝල් ප්‍රයිස් එක නිසා අපිට හාල් අලෙවි කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ රජයෙන් හෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අඩුතරමින් පොන්නි හාල්වත් සීමා සහිත ප්‍රමාණයක් හරි ගෙනල්ලා මේ ක්‍රමවේදය මැඩපැවැත්වුවේ නැත්නම් අපිට සිද්ධ වේවි තව සතියක් දෙකක් යද්දී කීරි සම්බ කිලෝ එකක් රුපියල් 200ට සම්බ කිලෝ එකක් රුපියල් 160කට විතර මිලදී ගන්න.